අද අපි කතා කරන්න යන්නේ බිස්නස් ඇනලිටිකල් ටූල්ස් වල සිස්ටම් ඇනලිටිකල් ටූල් වල තව මොඩල් එකක්. ඒක තමයි කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් කියලා කියන එක. කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකක් සිංහලෙන් මේකට කියනවා සන්දර්භ සටහනක් කියලා. මොකද්ද මේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකක් කියලා කියන්නේ? දැන් අපි කලින් BAM කියලා එකක්නේ කතා කරේ. අපි ඉවර වුණේ BAM ගැන කතා කරලා. ඊට පස්සේ තමයි දැන් මේකට ආවේ. එතකොට බිස්නස් ඇනලිටිකල් මොඩල් මේ ඇක්ටිවිටි මොඩල් එකකදී අපි කරන්නේ බිස්නස් එකක තියෙන ඇක්ටිවිටි මොනවද කියලා රෆ් ඩයග්‍රෑම් එකක් ඇඳගන්න එක. දැන් අපි කරන්න යන්නේ සිස්ටම් එකත් එක්ක එන්ටිටි වල එන්වයරන්මන්ට් එකේ තියෙන කමියුනිකේෂන් කොයි වගේද කියන එක අඳුරගන්න යන්නේ. එතන මොකක් හරි සිස්ටම් එකක් ඒකේ එන්වයරන්මන්ට් එකත් එක්ක කොච්චර දුරකට සම්බන්ධ වෙලා තියෙනවද? මොනවද ඒ දෙන්න අතර හුවමාරු වෙන ඩේටා කියලා බලන්න තමයි අපි කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් අඳින්නේ. කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් ඇත්තටම සිස්ටම් ඉන්ජිනියර්ස්ලා පාවිච්චි කරන මොඩල් එකක් නෙමෙයි. මේක බේසික් view එකක්. සිස්ටම් එක දිහා බලාගෙන ඉන්නකොට අපිට සිස්ටම් එකේ උඩින්ම පේන දේවල් ටික තමයි මෙතන අඳින්නේ. එක්සැම්පල් එකක් විදිහට අපි ගමු ෆුඩ් ඕඩරින් සිස්ටම් එකක්. එතන මම සිස්ටම් එකක් මෙන්න මෙහෙම තියනවා කියලා ඇඳ ගන්නවා මේකෙදි. ඒතර සිස්ටම් එක රිප්‍රසන්ට් කරන්න මේ වගේ බොක්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ නම ෆුඩ් ඕඩරින් සිස්ටම්. දැන් මේ ෆුඩ් ඕඩරින් සිස්ටම් එක අපි හිතමු නිකන් ලෙටෝනා වගේ හරි තැනක් කියලා. අපි හිතමු KFC වගේ තැනක්, අපි හිතමු Pizza Hut වගේ තැනක්. ඒක තමයි මේ ෆුඩ් ඕඩරින් සිස්ටම් එක. දැන් මේ සිස්ටම් එකට කස්ටමර් කෙනෙක් එනවා. එතකොට එන්ටිටි එකක් කස්ටමර් කෙනෙක් කියලා කියන්නේ. එන්ටිටි කියන වචනේ ඔයගලන්ට අලුත් වචනයක් නෙමෙයි. මොකද ER ඩයග්‍රෑම් අඳිද්දී අපි එන්ටිටි ගැන කතා කරා. හැබැයි ඒකෙදි එන්ටිටි යන්නේ මෙහෙම අපි එන්ටිටි එකක් ඩිස්ක්‍රයිබ් කරපු ඉඳන් මේ වගේ සිම්බල්ස් දාලා එන්ටිටි වල ඇට්‍රිබියුට් උත් තව වැඩිපුර පෙන්වනවා. මේක එහෙම කරන්න ඕන නැහැ. මේකේ අපි නිකම්ම පර්සන් කෙනෙක්, ඩිපාර්ට්මන්ට් එකක්, පුද්ගලයෙක්, දෙපාර්තමේන්තුවක් වගේ එකක් තමයි එන්ටිටි එකක් කියලා හඳුන්වන්නේ. දැන් මේ එන්ටිටි එක කස්ටමර් පාරිභෝගිකයා. කස්ටමර් කියන එක්කෙනා ෆුඩ් ඕඩරින් සිස්ටම් එකට ඇවිල්ලා මම පොඩි එක්සැම්පල් එකක් කියන්නේ. කස්ටමර් කියන එක්කෙනා ෆුඩ් ඕඩරින් සිස්ටම් එක ගාවට, ඒ කියන්නේ මේ අපේ කැෆේ එකට නැත්නම් අපේ පීසා හට් එකට, KFC එකට ඇවිල්ලා එයාගේ ඕඩර් එක ප්ලේස් කරනවා. ඒ කියන්නේ මෙතනදී දැන් මීට කලින් සිද්ධ වෙච්ච සිද්ධියකුත් තියෙනවා. මේක ඔන්ලයින් කියන එක නෙමෙයි මම මේ කියන්නේ, ෆිසිකල් විසිට් වෙලා ඕඩර් එකක් දාන එක ගැනයි මේ කතා කරන්නේ. දැන් සිස්ටම් එක ඇනලයිස් කරද්දී ඔන්ලයින් පාර්ට් ඒවත් හිතන්න ඕන පස්සේ. දැනට අපි බේසික් විදිහට හිතමු. කස්ටමර් ඇවිල්ලා ඇත්තටම මෙනු එකක් ගන්නව ඇති මේගොල්ලොන්ගේ. නේද? කස්ටමර් ඇවිල්ලා රික්වෙස්ට් කරනවා, ඉස්සල්ලාම ඉල්ලීමක් කරනවා, රික්වෙස්ට් for menu. මෙනු එකකට රික්වෙස්ට් කරනවා. ඒක සමහර වෙලාවට ඩිජිටල් මෙනු එකක් වෙන්න පුළුවන් ඔන්ලයින් කස්ටමර් කෙනෙකුට. ෆිසිකල් විසිට් කස්ටමර් කෙනෙකුට ඒක සමහර වෙලාවට printed document එකක්, sheet එකක් වෙන්න පුළුවන්. එතකොට එයාට හම්බ වෙනවා එහෙනම් ඊළඟට මෙනු එක. එතකොට මෙනු එකෙන් කස්ටමර් මොන හරි දෙයක් සිලෙක්ට් කරගන්නවා. ඒ සිලෙක්ට් කරගන්න එක නැති එක කස්ටමර්ගේ වැඩක්. ඒක FOS එකේ වැඩක් නෙමෙයි. ඒක අපි මේකේ අඳින්නේ නැහැ. හැබැයි කස්ටමර් මෙනු එක රික්වෙස්ට් කරන එක FOS එක සිස්ටම් එකට අදාළයි. දැන් මේක ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් නම් ඩේටාබේස් එකෙන් ඒ ඕන කරන මෙනුස් ඉලෙක්ට්‍රොනික විදිහට කස්ටමර්ට ඉලෙක්ට්‍රොනික මෙනු එකක් විදිහට ෆෝන් එකෙන් පෙන්නනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඒක සිස්ටම් එකට අදාළ දෙයක්. සිස්ටම් එකයි කස්ටමර් අතර data flow එක අපි හොයන්දලා තියෙන්නේ. ඊට පස්සේ කස්ටමර් මෙනු එක බලලා ඕඩර් එක ප්ලේස් කරනවා මේ ෆුඩ් ඕඩරින් සිස්ටම් එකට. ඕඩර් එක ප්ලේස් කරනවා. ඔන්න ඕඩර් එක දැම්මා. ෆුඩ් ඕඩරින් සිස්ටම් එකෙන් ඕඩර් එක යාගේ දැන් ඇතුලේ වෙන වැඩ අපි දන්නේ නැහැ. ෆුඩ් ඕඩරින් සිස්ටම් එක ඇතුලේ ප්‍රොසෙසර්ස් ගොඩක් තියෙන්න පුළුවන්. ඒවා අපි කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වලදී ඩිස්ක්‍රයිබ් කරන්න යන්නේ නැහැ. ඒක කරන්න තව ඉස්සරහදී අපිට තව ඩයග්‍රෑම් જાතියක් තියෙනවා. කස්ටමර්ගේ රික්වෙස්ට් එකට ඕන කරන මෙනු එක දුන්නාම කස්ටමර් සිලෙක්ට් කරගත්තු අයිටම් එක අපෙන් ඕඩර් කරනවා. FOS එකෙන් ෆුඩ් ඕඩරින් සිස්ටම් එකෙන් ඕඩර් කරනවා. එතකොට මේ ෆුඩ් ඕඩරින් සිස්ටම් එක
දැන් මේ කස්ටමර් කියන්නේ ඇත්තටම එක්ස්ටර්නල් එන්ටිටි එකක්, බාහිර භූතාර්ථයක්. එක්ස්ටර්නල් එන්ටිටි එකක්. ඒ කියන්නේ සිස්ටම් එකෙන් පිට එන්වයරන්මන්ට් එකේ ඉන්න කෙනෙක් මේ. මේක එක්ස්ටර්නල් එන්ටිටි එකක්. හැබැයි සිස්ටම් එක ඇතුලේ ඉන්නවා ඉන්ටර්නල් එන්ටිටි එකක්. මේ සිස්ටම් එකේ කිචන් එක, කෑම හදන තැන, ඒගොල්ලොන්ට දැන් අපි නිකන් බැලුවොත් මේක වෙන්නේ ප්‍රොසීඩිය එක බැලුවොත් මම නිකන් ඩයග්‍රෑම් එකක් විදිහට කිව්වොත් කස්ටමර් එන තැන මෙහෙම තියෙනවනේ කැෂියර් එක. එතකොට කස්ටමර් මේ පැත්තෙන් එනවා. මේ දොර කස්ටමර් එනවා මේ. ඇවිල්ලා ඔන්න මෙතන හිටගෙන දැන්. එතකොට මෙතන ඉන්නවා කැෂියර්. කැෂියර්ගේ සිස්ටම් එකේ කැෂියර් ගාව මෙතන තියෙනවා වෙනම ස්ක්‍රීන් එකක්. මේ ස්ක්‍රීන් එකේ තියෙනවා මෙනු අයිටම්. එතකොට මෙයා ඉල්ලන මෙනු අයිටම් එක මෙයා මේකෙන් චෙක් කරනවා මෙහෙම. අයිටම් කීපයක් නම් ඒ අයිටම් ටික චෙක් කරනවා. චෙක් කරලා මේක ප්‍රොසීඩ් කරාම එයාගේ බිල් මැෂින් එකෙන් බිල් එක ප්‍රිපෙයාර් වෙලා කස්ටමර්ට යනවා. දැන් කස්ටමර්ට කියනවා පොඩ්ඩක් ඉඳගෙන ඉන්න අර ලොබියට වෙලා කියලා. කස්ටමර් මෙතන ඉන්නවා ඉඳගෙන. එහෙම ඉන්නවා වේටින් ගොඩක් අය. මෙයා මේ එන්ටර් කරන ජොබ් හැම එකක්ම ජොබ් නම්බර් එකක් එක්ක ෂෙඩියුල් වෙනවා. ෂෙඩියුල් වෙලා දැන් මේ කැෂියර්ට පිටිපස්සේ වහලා තියෙන්නේ. එතනට පිටිපස්සෙන් කිචන් එක තියෙනවා. මේක වෙන හැටි මේ සිස්ටම් එක ඇනලයිස් කරන්න එපා අපි. මේක වෙන්නේ මෙහෙමයි. මේක තියෙනවා මේක අපි හිතමු චෙෆ්ලා දෙන්නෙක් ඉන්නවා. චෙෆ් වෙන අනික් චෙෆ්. A chef B chef. චෙෆ්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ චෙෆ් ඉස්සරහා පොඩි මොනිටර් ස්ක්‍රීන් එකක දැන් අපි හිතමු මේ චෙෆ් කොත්තු චෙෆ්. මෙයා රයිස් චෙෆ්. පීට්සා චෙෆ් ඉන්නවා. එහෙම ඉන්නවා කියන්නකො වෙනම චෙෆ්ලා. දැන් අපි මේ කතා කරන්නේ හොඳ ඩෙවලොප් සිස්ටම් එකක්. හරි. මෙතන තියෙනවා රයිස් වලට ස්ක්‍රීන් එක. මෙතන තියෙනවා කොත්තු වලට ස්ක්‍රීන් එක. දැන් මෙයාට මෙතනින් එන ඕඩර් මේ කවුද කැෂියර් ඕඩර් ප්ලේස් කරන හැම වෙලාවෙම මොනවද දැනට ප්‍රොසෙස් කරන්න කියලා මෙයාගේ ස්ක්‍රීන් එකේ මෙහෙම පෙන්නනවා. ඔන්න පළවෙනි එක. එතකොට මේක දැනට පෙන්ඩින්. මෙන්න දෙවෙනි එක පෙන්ඩින්. තුන්වෙනි එක පෙන්ඩින්. කොත්තු ඇවිල්ලා තියෙන ඕඩර්. එතකොට මේකේ තියෙන විස්තරේ චිකන් හාෆ් එකක්ද විස්තරේ තියෙනවනේ. චීස් එකක්ද මටන් එකක්ද මොකක්ද කියලා ඒකේ විස්තරේ තියෙනවා. මෙතන රයිස් වලට ඒ විදිහට තියෙනවා. දැන් මෙයා මෙතන ටේබල් එකේ මේවා ප්‍රොසෙස් කරනවා. මෙයා කොත්තු දානවා හොගාලා. මේකට කනෙක්ට් කරපු පොඩි බටන් එකක් මෙතන තියෙනවා. එකක් ඉවරන ගමන් එයා බටන් එක ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරපු ගමන් පෙන්ඩින් තියෙන එක ඕකේ වෙනවා. ඔයක ඕකේ වෙනකොටම මේ කැෂියර් එකේ එක්කෙනාට ඒ වගේම කස්ටමර්ට දැන් කස්ටමර් ෆෝන් නම්බර් දාලා ඔන්ලයින් රෙජිස්ටර් වෙච්ච එක්කෙනෙක් නම් කස්ටමර්ට පටස් ගාලා SMS එකක් සෙන්ඩ් වෙනවා. දැන් කස්ටමර්ට ෆිසිකල් විසිට් වෙලා මේක කලෙක්ට් කරන්න පුළුවන්. තේරුණාද මම මේ කියන සිස්ටම් එක වැඩ කරන හැටි? ඔයා සිස්ටම් එකක් ඇනලයිස් කරන්න ඕනේ මේ විදිහට. දැන් මේකක් හදන්නයි මේ දඟලන්නේ අපි. එතකොට මෙතන රයිස් ඕකේ වෙනවා. එතකොට එකම කස්ටමර් කෙනෙක් ප්‍රයිස් එකයි කොත්තුවයි දෙකම ඉල්ලුවා නම් ඒ කස්ටමර්ට අදාළ කොත්තුවයි එයාගේ රයිස් එකයි දෙකම ඕකේ වුණාට පස්සේ තමයි කස්ටමර්ට SMS එක යන්නේ. ඉතින් මේ විදිහට ඕක සිස්ටම් එක රියල් ටයිම් අප්ඩේට් වෙනවා. එතකොට මෙයා අනිවාර්යෙන් එයාගේ අයිටම් එක මේවා කරලා එයා ප්‍රොසෙස් කරන්න ඕන. end of the day මෙයාට පුළුවන් සිස්ටම් එකේ කවුරු හරි ඕනර්ට පුළුවන් මේ කොත්තු දාපු එක්කෙනා කොත්තු කීයක් දාලා තියනවද? රයිස් දාපු එක්කෙනා රයිස් කීයක් දාලා තියනවද? දැන් මේ සිස්ටම් එක එන ඇඩ්වාන්ස් සුපිරි සිස්ටම් එකක් නේද? අරයට මැසේජ් එක ගිය ගමන් එයා එනවා රිසිට් එක අරගෙන මැසේජ් එක අරගෙන ඇවිල්ලා කැෂියර්ට පෙන්නනවා. දැන් මෙතන ප්‍රිපෙයාර් වෙනකොට මේ ඕකේ වෙච්ච ඒවා පෙන්නනවා තව මෙතන ඉන්න කාට හරි තව පර්සන් කෙනෙකුට තර්ඩ් පර්සන් කෙනෙක් තව ඉන්නවා මෙතන. කැෂියර් and chef ඇරෙන්න. එතකොට මේ තර්ඩ් පර්සන් මොකද කරන්නේ? නැත්නම් කැෂියර්ට උනත් පුළුවන්. ඉතින් කැෂියර් බිසි නැත්නම් නෝමල් සිස්ටම් එක නම් කැෂියර්ට පුළුවන් මෙයා හදලා තියෙන ඒවා කලෙක්ට් කරගෙන ඇවිල්ලා වෙනම
එයාගේ තියෙනවා පැකේජ් ප්‍රිපෙයාර් කරන ලොකේෂන් එකක්. ඔයගොල්ලෝ දැකලා තියෙන වගේ දැන් පීට්සා හට් වල KFC වල තියෙනවා පැකේජ් ප්‍රිපෙයාරින්. එතනට ගෙනල්ලා තියන්න පුළුවන්. තියලා ඒ කස්ටමර්ට අදාළ බෑග් එකට ඒ ටික දාලා කස්ටමර්ගේ නම්බර් එක ගලවලා තියෙනවා. කස්ටමර් ආපුවාම සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඒකට නැත්තම් වෙන පර්සන් කෙනෙක් ඉන්නවා. එයා මෙතන ප්‍රිපෙයාර් වෙන හැම එකක්ම ගෙනල්ලා සෙට් කරගන්නවා. එතකොට එයා ගාව තියෙන මොබයිල් ෆෝන් එකේ නැත්නම් එයා ගාව තියෙන පොඩි ටැබ් එකක එයාට ඩීටේල් අප්ඩේට් වෙනවා බලන්න පුළුවන්. මොනවද ප්‍රිපෙයාර් වෙලා තියෙන්නේ, කොයි කස්ටමර්ගේද මේ ටික. එතකොට මේගොල්ලෝ කෑ ගහලා කියන්න ඕනේ නැහනේ. සාමාන්‍යයෙන් අපි දකින නයිට් කඩේක මේ මුදලාලි කෑ ගහලා කියන්නේ කොත්තු දාන එකනට කොත්තු දෙකයි, චිකන් කොත්තුයි, හාෆ් එකයි එහෙම කියනවා නේද? එහෙම කෑ ගහිල්ලක් නැහැ මේ වගේ සිස්ටම් වල. දැන් මේ තමයි එතකොට ඩෙවලොප් වෙච්ච සිස්ටම් එක. මම දැන් සිස්ටම් එකේ ඉමේජ් එකක් ඔයාලට ඔය දුන්නේ. රයිට් අපි එමු දැන් මේකේ ඩයග්‍රෑම් එකට. අපි අඳගෙන හිටපු එක. දැන් ඒ ටික වෙනව උතන ඔන්න බලන්න. කස්ටමර් ඕඩර් එක දැම්මාම මේ ඕඩර් එක කිචන් එකට යනවා. මේ යන්නේ ඕඩර් එක. කිචන් එකෙන් ඕඩර් එක හදලා ඉවර වුණාම ඕඩර් කම්ප්ලීට් කියන එක completed information මේ පැත්තට එවනවා. කොත්තු එන එක, කෑම එක එන එක අපි මේකේ අඳින්නේ නැහැ. අපි මේ අඳින්න data flow මිසක් කෑම flow නෙමෙයිනේ. ඒකින්ද අපි මේවා context diagram එකේ පෙන්නන්නේ data හැට මෙහාට ගිය හැටි. කෑම එක physically වෙන වැඩක්. ඒක හරි. complete වුණා කියලා ආපුවාම customer-ට complete වුණා කියලා notification එකක් යනවා. complete notification. මේක තව මට එකක් අමතක වුණා කලින් කියන්න දැන්. කස්ටමර් ඕඩර් එක දැම්මම මේ වෙලාවේ කස්ටමර්ට බිල් එක දෙන්න ඕනේ. ඒක අපි අඳලා ඉන්න ඕනේ මෙතන. කස්ටමර්ගේ ඕඩර් එක එනවා සිස්ටම් එකට. ඒතර ඕඩර් එක කිචන් එකට යවලා කස්ටමර්ට බිල් එකක් දෙන්න ඕනේ. නැත්තම් ඒක රිසිප්ට් එකක් වෙන්න පුළුවන්, ෆිසිකල් රිසිප්ට් එකක් වෙන්න පුළුවන්. රිසිප්ට් එකක් දෙන්න ඕන. බිල් එක. ඊට පස්සේ දැන් මෙතන නොටිෆිකේෂන් එක යනවා කස්ටමර්ට. complete notification නැත්නම් SMS මොකක් හරි අපිට එහෙම කියන්න පුළුවන්. complete notification එක යනවා. ගියාම customer physically එනවා මෙතනට. take away නම් එහෙමයි. ඒක අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. customer physical එනවා නම් එයා ඇවිල්ලා එයාගේ bill එක මොකක් හරි එයාගාව තියෙන evidence එක system එකට ඉදිරිපත් කරන්න ඕන. අපි receipt එක කියලා හිතමු. receipt එක ඉදිරිපත් කරන්න ඕන. එතකොට එයාට කෑම එක දෙනවා. කෑම එක දෙනවා අඳින්නේ නැහැ. දැන් තව අපි ගත්තොත් මේ සිස්ටම් එකේ මැනේජර්ලා ඉන්නවා කියලා. මැනේජර්ට මේ සිස්ටම් එකෙන් බලන්න පුළුවන් රිපෝට්. මැනේජර්ට මේ සිස්ටම් එකෙන් රිපෝට් බලන්න පුළුවන්. මම මේ ටිකක් ලොකු සිස්ටම් එකක් අඳින්නේ. මේ රිපෝට් බලනකොට මැනේජර් දකිනවා දවසකට කොච්චර කෑම විකිනලා තියෙනවද, කොච්චර ඉන්කම් එකක් ඇවිල්ලා තියෙනවද, කොච්චර ඉන්වෙන්ටරි එක, ඒ කියන්නේ කෑම ಜಾති කොච්චර මේවට පාවිච්චි කරලා තියෙනවද, තව ස්ටොක් එකේ කොච්චර කෑම ಜಾති ඉතුරුද, හෙට උයන්න බඩු තියෙනවද. ඒව බලලා මැනේජර්ට පුළුවන් රීഓඩර් ඒ වගේ දේවල් සිස්ටම් එකට ඕඩර් කරන්න. රීഓඩර් මැනේජර් චක් ගාලා ඕඩර් එක දානවා. ඕඩර් එක දාපු ගමන් සිස්ටම් එකෙන් ඔන්න තව මම පර්සන් කෙනෙක් මෙතන ගන්නවා. අපි හිතමු සප්ලයර්. සප්ලයර්ට සිස්ටම් එකෙන් ඔටෝමැටිකලි ජෙනරේට් වෙනව මොනවද? රීഓඩර් නෝටිස්. රීഓඩර් නෝටිස් ජෙනරේට් වෙනවා සප්ලයර්ට. දැන් සප්ලයර් මොකද කරන්නේ? සප්ලයර් බඩු ටික ගෙනල්ලා බානවා. බාලා ඕඩර් නෝට් මේගොල්ලන්ට බාර දෙනවා. ඉන්වෙන්ටරි අප්ඩේට් කරන්න එපා. ඕඩර් ඉන්ෆර්මේෂන් ටික මෙහාට දෙනවා. මෙන්න මේ බඩු ටික ගෙනාවා අපි කියලා කියනවා මේගොල්ලන්ට. ඒතකොට සිස්ටම් එක ඇතුලේ ඉන්වෙන්ටරි අප්ඩේට් වෙනවා. එන ප්‍රොසෙස් එකක් මේක ඇතුලේ වෙනවා. අපි දන්නේ නැහැ ඒක මොනවද කියලා තව. මේ මම ඇඳලා තියෙන්නේ පිටින් පේන දේවල් ටික නේද ඔක්කොම. මේක මම බවුන්ඩරි එකක් දැම්මොත් එහෙම මේ සිස්ටම් එකට බවුන්ඩරි එකක් දැම්මොත් කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් වල බවුන්ඩරි එක අනිවාර්ය නැහැ. නමුත් බවුන්ඩරි එකක් දැම්මොත් මේක තමයි බවුන්ඩරි එක. කිචන් එක මැනේජර්ලා කියන සිස්ටම් එකේ කට්ටිය, කස්ටමර්ලා සප්ලයර්ලා කියන්නේ එක්ස්ටර්නල් එන්ටිටි. ඒතකොට මේ සිස්ටම් එක ඇතුලේ
external and internal මේ දෙන්නම internal entity මේ external entity තේරුණා නේද? දැන් මේ food ordering system එකක් වැඩ කරන විදිහ ගැන තමයි මම ඔය පොඩි idea එකක් දුන්නේ context diagram එකක් විදිහට ඒක represent කරනවා නම්. අපි ඊට පස්සේ බලමු past question එකකින් මේ වගේ context diagram එකක් අඳින්නේ කොහොමද කියලා. මම context diagram එකක් අඳින්න පුළුවන් past question එකක් ගන්න. අපි BAM එකක් යන්දා ඔයගොල්ලන්ට මතකද ලැබ් එකකට අර බ්ලඩ් ටෙස්ට් කරන සිස්ටම් එකක් ගැන කතා කරේ. අන්න ඒක අපි context diagram එකකට කන්වර්ට් කරමු. එතකොට අපි දැන් ඒකටම ඇඳලානේ තියෙන්නේ BAM එකත්. එතකොට අපිට ඒකටම කතා කරන්න පුළුවන් context diagram එකක්. එතකොට මේක context diagram for blood testing lab for laboratory. මේක question එක අපිට ගන්න වෙනවා 2019 A level question එකෙන් තමයි මේක අපිට ගන්න වෙන්නේ. right අපි බලමු question එක. මෙන්න මේක තමයි question එක. A blood testing center has the following activities. The patient hand over the test request slip to the receiving counter. Receiving counter issues an invoice to the patient and send a copy to the cashier. The patient check the invoice, approved it and hand it over to the cashier with the payment. Cashier issue a receipt to the patient and also send a copy of the receipt to the laboratory. Patient hand over the receipt to the laboratory. The laboratory verifies the patient and conduct the blood test and return the updated receipt marks as done to the patient. The laboratory send the report to the receiving counter. Later, the patient hand over the updated receipt to the receiving counter and the receiving counter hand over the report to the patient with the re-updated receipt marked as issued. දැන් මේක ගැන අපි activity දන්නව නේද? මේකේ activities මතකයිනේ ඔයාලට. අපි මේකේ BM එක කරා. දැන් මේකෙම context diagram එකයි කරන්න යන්නේ. එතකොට මෙතන තියෙනවා laboratory system එක කියලා system එකක්. ඒක තමයි පළවෙනි දේ. මේක තමයි laboratory system එක. එතකොට මම මේක ඇතුළෙම ලියනවා laboratory system කියලා. මොකක් හරි අපිට නමක් දාගන්න පුළුවන් මේකේ කියලා නැහැනේ නමක් laboratory system. අපි එහෙම නමක් කියපු question එකකුත් ඊට පස්සේ බලමු මේකට පස්සේ. දැන් මේ laboratory system එකට එන entity එක external entity එක තමයි patient. එතකොට මේකට සම්බන්ධ වෙන එක පුද්ගලයෙක් ගැන අපිට කතා කරන්න පුළුවන් patient කියලා. data flow හැදෙන එක්කෙනෙක් patient. තව ඉතින් හැදෙනවද කියලා අපි බලමු හරි. patient ඉස්සල්ලාම ඇවිල්ලා මේ system එකට test request slip එක දෙන්න ඕන. test එකට ඉල්ලන receipt එක දෙන්න ඕනනේ. ඒකින්ද මම මෙතන ලියනවා test request slip එක දෙනවා කියලා කියනවා. එතකොට lab එකෙන් invoice එකක් දෙනවා patient මෙන්න මේ ටෙස්ට් එක කරන්න මෙච්චර ගාණක් යනවා කියලා. invoice එක දෙනවා. invoice එක දීලා system එකෙන් cashier-ට ඒකේ කොපියක් යවනවා. දැන් එතකොට මෙතන system එකෙන් cashier-ට යවනවා කිව්වම මේ සිද්ධිය අපි ආපහු බලමු පොඩ්ඩක් diagram එකක් විදියට මේක නිකන් physically කොහොමද වෙන්නේ කියලා. මම අපේ kitchen එක මෙතනින් අයින් කරගන්නම්කෝ. දැන් හොඳට බලන්න මේක වෙන්නේ කොහොමද කියලා. ඔයා මේක ස්ටෝරි එකක් වගේ ඔලුවට ගන්න ඕන මේක වෙන්නේ කොහොමද. දැන් ඇත්තටම
කවුන්ටර්ස් තියෙනවා ඇති මෙන්න මෙහෙම. අපි හිතමු මෙතන කවුන්ටර්ස් 3ක් තියෙනවා. මේ ඔක්කොම අපි හිතමු රිසෙප්ෂන්. මේ තමයි කැෂියර්. එතකොට මෙතන රිසෙප්ෂන් ගාව කම්පියුටර් එකක් තියෙනවා ඇතුලේ. මෙයා ගාවත් කම්පියුටර් එකක් තියෙනවා. මෙයා ගාවත් කම්පියුටර් එකක් තියෙනවා කැෂියර් ගාවත්. මෙතන මිනිස්සෙක් ඉන්නවා කවුරු හරි මේ තුනේම මිනිස්සු ඉන්නවා මෙහෙම. ලැබ් එක තියෙන්නේ මෙහෙ. මේ තමයි ලැබ් එක. එතකොට එතන පුටු තියලා තියෙනවා ලේ ගන්න අරවට මේවට එතන හදලා තියෙන්නේ ඒවට. හරි. ඔහොම තමයි තියෙන්නේ මෙතන දැන්. දැන් එනවා patient. මෙතනට ඇවිල්ලා patient එයා ගාව තියෙන ස්ලිප් එක මෙතන එක්කෙනාට දුන්නාම මෙහෙමනේ වෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ ලැබ් වලට ගිහිල්ලා ඇතිනේ. මෙතනට දුන්නාම එයා ඒකේ තියෙන ටෙස්ටිං මොනවද කියලා බලලා පොඩි බිල් එකක් ජෙනරේට් කරලා දෙනවා කාටද? කස්ටමර්ට. සමහර වෙලාවට කස්ටමර්ට ওই බිල් එක අතටම දෙන්න නැතුව ඇති. මෙයාගේ සිස්ටම් එකෙන් ඔටෝමැටිකලි ඕක ජෙනරේට් වෙලා මෙයාගේ කම්පියුටර් එකට යන්නේ. එතකොට මේක ලැබ් සිස්ටම් එක ඇතුලේ වෙන ඉන්ටර්නල් ප්‍රොසෙස් එකක්. එහෙම නැතුව අපි රිසෙප්ෂන් වයි කැෂියර් වයි වෙනම එන්ටිටිස් විදියට ඇඳලා පෙන්නන්න ඕන නැහැ. තේරුණාද මම කියන එක? එතකොට ඒවා ඉන්ටර්නල් ප්‍රොසෙස්. ඒ කියන්නේ අපි මේ ඇඳගෙන යන කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක තියෙනවනේ. මේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකේ ලැබෝරටරි සිස්ටම් එක ඇතුලේ වෙන එකක් තමයි ඔය කස්ටමර්ට ඉන්වොයිස් එක දීලා කැෂියර් එකට ඒ ඉන්වොයිස් එක මේ ෆෝවර්ඩ් කරන එක. receiving counter issue invoice to the patient and send a copy to the cashier. ඒ කැෂියර්ට කොපි එක යන එක ගැන අපිට මේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකේ ඇඳලා පෙන්නන්න විදියක් නැහැ. දැන් අපි තව ටිකක් ඉස්සරහට ගියොත් මේ patient ඊළඟට යනවා කැෂියර් එක ගාවට. එතනට ගිහිල්ලා එයා අර රිසිට් එකට පේමන්ට් එක කරනවා. එයා කියනවනේ මෙච්චරක් ගෙවන්න කියලා. ගෙවුවාම එයාට දෙනවා paid කියලා ගහපු රිසිට් එක. එයා ඒ රිසිට් එක අරගෙන දැන් එන්න ඕන ලැබ් එක ගාවට. ලැබ් එක ගාවට ඇවිල්ලා රිසිට් එක ලැබ් එකේ ඉන්න නර්ස් කෙනෙකුට දුන්නාම මෙයාව ඇතුළට අරගෙන මෙයාගේ ලේ එක අරගෙන මෙයාට ආයේ මේ රිසිට් එක දෙනවා අප්ඩේට් කරලා. ලේ එක ගත්තා කියලා ඩන් කියලා අප්ඩේට් කරනවා. ඊට පස්සේ මෙයා ගෙදර යනවා. ලැබ් එක මේ වැඩ ටික ඉවර වෙලා ලැබ් එකේ තිබ්බ රිපෝට් එක එවනවා රිසෙප්ෂන් එකට. දැන් මේකේ රාක් එක රිපෝට් තියලා තියෙන්නේ. ඒතර ඒකත් මේ සිස්ටම් එක ඇතුලේ වෙච්ච දෙයක්. අපිට ඒවා එන්ටිටි විදියට ඇඳලා පෙන්වන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නේ හැටියට. දැන් කලින් මම ඕගොල්ලන්ට ෆුඩ් ඕඩරින් සිස්ටම් එකේ පෙන්නුවා කිචන් එකෙන් එහෙම ඩීටේල් එන්න. ඒ සිස්ටම් එකේ හැටියට. දැන් මේකේ එහෙම ක්වෙස්චන් එක ඇතුලේ කතා කරලා නැහැ. එන්ටිටිස් විදියට අඳින්න. ඊළඟට ලැබ් එකෙන් මේ ටික මෙතනට ආවට පස්සේ මේ ගෙදර ගිය එක්කෙනා ආයෙ කොයි වෙලේ හරි මෙතනට එනවා. ඇවිල්ලා එයා ගාව තියෙන අර ඩන් කියන රිසිට් එක මෙයාට පෙන්නනවා. පෙන්නවා මෙයා මෙතනින් තෝරලා රිපෝට් එක මෙයාට දෙනවා ඉෂුව කියලා බිල් එක අප්ඩේට් කරලා. දැන් කස්ටමර් ආයෙ අරගෙන ගෙදර යනවා. ඕකනේ සිද්ධිය. ඒතර ওই ටික තමයි අපි දැන් ඇඳලා පෙන්නන්න ඕන. දැන් බලන්න මොනවද තියෙන්නේ කියලා. ඉන්වොයිස් එක හම්බ වෙනවා. දැන් මොකද කරන්නේ patient? patient ඊළඟට මේකට ඉන්වොයිස් එකට ඕන කරන ගෙවීම කරනවා. The patient check the invoice. එයා බලනවා එයාට හම්බෙච්ච ඉන්වොයිස් එක, approves it. එයා ඒකට සල්ලි ගෙවන්න තීරණය කරනවා and hand it over to the cashier with the payment. එතකොට මෙතන payment එකට දෙනවා invoice එක plus cash. Cashier issues a receipt to the patient and also send a copy to the copy of the receipt to the laboratory. එතකොට මෙයා මෙතන කරනවා සිස්ටම් එකෙන් updated invoice එක නැත්නම් අපි කියන්නේ paid invoice එක දෙනවා. paid invoice එක දෙනවා කාටද? patient. patient ඒ invoice එක ගෙනහිල්ලා ඊළඟට දෙනවා paid invoice එක සිස්ටම් එකට. paid invoice එක. paid invoice එක සිස්ටම් එකට දුන්නාම
සිස්ටම් එකෙන් ලේටෙස්ට් කරන එක කරලා සිස්ටම් එකෙන් නෙමෙයි. ඉතින් එතන පර්සන් කෙනෙක් කවුරු හරි ඉන්නවා. අපි ඒ ලේ ගන්න ඒවා data flow විදියට අඳින්නේ නැහනේ. යන data ටිකනේ මේ ඇඳලා තියෙන්නේ. හරි ඒ ෆිසිකල් වෙන වැඩ ඒවා වෙනම වෙනවා. දොර අරගෙන යන ඒවා, දොරවල් වහගන්න ඒවා, ඒ ඔක්කොම ෆිසිකල් වෙන ඒවා. තේරුණා නේද? ලේ ටික ගන්න ඒවා, ලේ ටික ට්‍රේ එකේ තියන ඒවා, ඒ ඔක්කොම ෆිසිකල් වැඩ. අපි මේ data flow අඳින්නේ. paid invoice එක දුන්නාම system එක update කරගන්නවා මෙන්න මේ customer කෙනෙකුට අපි blood test එකක් කරා කියලා. ඊළඟට done invoice එක patient ආපහු දෙනවා. දැන් ඒක done invoice එක. ඊළඟට patient ආයේ ඔය done invoice එක බලන්න කොච්චර process එකේ තියෙනවද කියලා data flow. done invoice එක ආපහු system එකට හවස ඇවිල්ලා දෙනවා. done invoice එක system එකෙන් patient issued invoice කියලා දෙනවා plus report ටිකත් එක්ක issued invoice එක දෙනවා. මේ තමයි අර question එකට අදාළ data flow context diagram එක. එතකොට patient සහ laboratory system එක අතර වෙච්ච data flow ටික තමයි උතන ඇඳලා තියෙන්නේ. මේ question එක 2015 A level question එක. question number 6 second paper එකේ. දැන් මේකේ context diagram එක අඳින්න කියලා කියන්නේ the National Information Technology Library provide ebook to its user through an online system named Library Information Processing System. National Information Technology Library එක system එකක් හදලා තියෙනවා. ඒ system එකේ නම තමයි LIPS කියලා කියන්නේ Library Information Processing System. A person should submit an application to NITL to become a member of the LIPS. මේ LIPS එකට register වෙන්න. මේක එතකොට online තියෙන system එකක් නේ. e-book නේ මෙයා දෙන්නේ. online e-book system එකක් මේක. මම මේ additional දෙයක් ලිව්වේ මේක ලියන්නේ නැහැ මේක ඇතුලේ. මේ e-book බලන්න නම් person කෙනෙක් මේක register වෙන්න ඕන. හැබැයි person කෙනෙකුට එහෙම මේක register වෙන්න ඕන කරන interface එකක් මොනවත් මේ system එකෙන් දෙන්නේ නැහැ. මේක කියන විදිහට. මොකද person should submit an application to NITL to become a member of the LIPS නේ. Library Information Processing System එකට register වෙන්න person ඔන්න external entity එකක් person NITL එකට application එක දෙන්න ඕන. NITL කියන්නේ National Information Technology Library එකට physically ගිහිල්ලා application form එක අරගෙන fill කරලා බාර දෙන්න ඕන. එතකොට entity දෙකක් අතර තමයි එතන communication එකක් වෙන්නේ. මේ entity දෙකක් අතර communication එකක් වෙනකොට අපිට dash line පාවිච්චි කරන්න පුළුවන්. මේ තමයි application එක. Then the NITL evaluates the application and enter it to the LIPS if it is approved. මේ application එක ඒගොල්ලෝ manual procedure වලින් තමයි evaluate කරනවා ඇත්තේ. එතන ඉන්න කවුරු හරි librarian කෙනෙක් මේ application එකට approval එක දෙන්න ඕන. දුන්න application system එකට enter කරනවා NITL එකෙන්. මේ තමයි නිකම් application නෙමෙයි මොනවද මේ approved application. බලන්න ඕගොල්ලොන්ගේ answer වල approved application කියලාද මෙතන ලියලා තියෙන්නේ කියලා. Approved application. After entering the application data, LIPS issues an activation code to NITL. එතකොට මේ system එකෙන් activation code එකක් දෙනවලු ඒ application එකට අදාළව දෙන්නේ NITL එකට activation code එක. which in turn pass it to the relevant person. ඒ personට NITL එක activation code එක pass කරනවා.
මෙම්බටද පාස් කරන්නේ පර්සන්ටද පාස් කරන්නේ? ඒක ගැනත් ඔයා බලන්න ඕන. ඇක්ටිවේෂන් එක පාස් කරන්නේ මෙම්බටද පර්සන්ටද? ඇක්ටිවේෂන් එක හෑන්ඩ් ඕවර් කරන වැඩක් ඔය කරන්නේ. නැත්නම් ලියුමක දාලා යවන එකක් ඔය කරන්නේ. කොහොම දුන්නත් කමන්නේ මේ ඒ පැත්තේ වෙන වැඩේ සිස්ටම් එකට මේ ටික ඩිරෙක්ට්ලි සම්බන්ධයක් තියෙන එකක් නෙමෙයි සිස්ටම් එකට එළියෙන් වෙන වැඩක්නේ. එතකොට ඒ කෝඩ් එක හම්බ වෙන පර්සන් සිස්ටම් එකට ලොග් වෙනකන් මෙම්බර් කෙනෙක් විදිහට තාම සලකන්න බෑ අපිට. ඒ කියන්නේ මේ පර්සන් ඔන්න බලන්න ඊළඟට කියනවා once the activation code is received the person become a member of LIPS. ඒ කියන්නේ පර්සන් කෙනෙක් විදිහට නෙමේ දැන් මෙයා වැඩ කරන්න ඕන ඇක්ටිවේෂන් කෝඩ් හම්බුණාට පස්සේ මෙම්බර් කෙනෙක් විදිහට මෙම්බර් කියන එක්කෙනාට ඩිරෙක්ට් ඇක්සස් තියෙනවා LIPS එකට. ඒකින්ද පර්සන් කියන එක්කෙනාම ඇක්ටිවේෂන් කෝඩ් එන්ටර් කරනවා කියලා අපිට අඳින්න බෑ. තවදුරටත් පර්සන් කියන එක්කෙනා අපි සිස්ටම් එකේ කතා කරන්නේ නැහැ. සිස්ටම් එකේ ඉන්නේ මෙම්බර්. හැබැයි ඔන්න මතක තියාගන්න දෙයක්. මේ පර්සන්ම තමයි මේ මෙම්බර් කියන්නේ. ඒ කියන්නේ හැම මෙම්බර් කෙනෙක්ම පර්සන් එකේ ඉඳලා තියෙනවා. හැම පර්සන්ම මෙම්බර් වෙන්නේ නැහැ. මොකද ඇප්ලිකේෂන් වලට අප්රූව්ඩ් හම්බ වෙන්නේ නැහැනේ හැමෝටම. ඒකින්ද හැම පර්සන් කෙනෙක්ම මෙම්බර් කෙනෙක් වෙන්නේ නැහැ. හැබැයි හැම මෙම්බර් කෙනෙක්ම පර්සන් කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. දැන් එහෙනම් මේ මෙම්බර් පර්සන් දෙන්නම එක්කෙනෙක් වෙන්න පුළුවන්නේ. අපිට මේකට මෙන්න මේම චූටි ඉරි දෙකක් අඳින්න පුළුවන්. ඒ දෙකම එකයි කියලා කියන්නයි අපි එහෙම අඳින්නේ. දැන් මොකද කරන්නේ member? A member can obtain a member can obtain his her username and password by providing the activation code to the LIPS. මේ member activation code එක LIPS එකට දැම්මහම activation code එක activation දානවා LIPS එකට දැම්මහම LIPS එකෙන් memberට එවනවා username and password. සිස්ටම් එකෙන් දෙවනවා කියන එක තමයි එතන කියන්නේ නේද? A member can obtain සමහරවිට username password දාන්න dialog box එකක් open වෙනවා. user එක දාගන්නවා. එහෙම වෙන්න ඇති. නමුත් අපි ওই විදිහට හදලා පෙන්නනවා. A member can subsequently access ebooks by entering his her username and the password to the LIPS. එහෙනම් member ආපහු මෙතන අනිත් පැත්තට LIPS එකට username password enter කරාම තමයි LIPS එකෙන් memberට ebook දෙන්නේ. එතකොට මේකෙදී අපි ඉගෙන ගත්ත තව අලුත් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි entity දෙකක් අතර communication තියෙන ඒවා dash line වලින් පෙන්වන්න ඕන. එකම attribute එකෙන් derived වෙන attribute තියෙනවා නම් ඒවා අපි මේ විදිහට ඇඳලා පෙන්වන්න ඕන. එහෙම ඇන්දොත් තමයි මේ ඩයග්‍රෑම් එක කම්ප්ලීට් වෙන්නේ. එතකොට ඕගොල්ලෝ ඇඳපු ඩයග්‍රෑම් වල පොඩි අඩුපාඩු තියෙනවා නම් ඔයාලට කරෙක්ට් කරගන්න පුළුවන්. මේකේ අර කියන සිද්ධි ඔක්කොම තියෙනවා. හැබැයි මේ LIPS එක ඇතුලේ වෙන ඉන්ටර්නල් ප්‍රොසෙස් තව තියෙන්න පුළුවන්. ඒවා අපි මෙතනදි කතා කරන්නේ නැහැ. සිස්ටම් බවුන්ඩරි එකයි. දැන් මේකේ බවුන්ඩරි එක අඳිනවා නම් ඔයාලට කොහොමද බවුන්ඩරි එක අඳින්න වෙන්නේ? මේ තියෙන්නේ බවුන්ඩරි එක. තේරුණාද? ඊළඟට මම ඔයගොල්ලන්ට තව සාම්පල් ක්වෙස්චන් එකක් ගන්නම්. මේක 2020 ක්වෙස්චන් එක. අපි මේකත් බලමු. The 3-stage procedure for handing over a letter for registered post to a post office is as follows. දැන් post office එකට person කෙනෙක් අපි මතකයි මේක BAM එකක් ඇඳ මේකට අපි නේද? එතකොට ඒකම තමයි අපි මේ ඩෙවලොප් කරන්න යන්නේ. එතකොට මේකෙදි මේ post register post එකේ අපි post එකක් යවද්දී ඒක
කස්ටමර් කෙනෙක් රෙජිස්ට්‍රේෂන් වලට ගෙනත් දෙනකොට පාවිච්චි කරන ප්‍රොසීඩියර් එකක් තමයි මෙතනදි කතා කරන්නේ. ඉතින් ඒකෙදී ස්ටේජස් තුනක් ගැන කතා කරනවා: determining postage, issuing stamps, registering letter. එතකොට දැන් මේ සිද්ධිය අපි ගත්තොත් සිස්ටම් එක letter registration system කියලා අපි නමක් දාගමු මේකට. මේ සිස්ටම් එක letter registration system කියලා අපි නමක් දාගමු මේකට. LRS short form එකෙන් ගොඩක් වෙලාවට සිස්ටම් වලට අපි නම් දානවා එහෙම LRS සිස්ටම් එක මේක. මේ සිස්ටම් එකට සම්බන්ධ entities ගැන කතා කරොත් ඉතින් පටන් ගන්න මේක customer ගෙන්. ඒ කියන්නේ අපිට මේකට දැනට customer කෙනෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. customer ඉස්සල්ලාම මොකද කරන්නේ? customer hand over the letter to the registration counter. ඒ කියන්නේ මේ සිස්ටම් එක ඇතුලේ registration counter එකක් තියෙනවා ඇතිනේ. ඒ counter එකට මෙයා letter එක hand over කරනවා. එහෙනම් අපි ඉස්සල්ලාම මේක ලියනවා hand over letter. එතකොට මේ සිස්ටම් එක ඇතුලේ letter එකේ weight එක මයින් එක ඒකට ඕන කරන postage read කරගන්න එක ඒක සිස්ටම් එකේ internal procedures. දැන් අපි කතා කරානේ context diagram එක එච්චර detailed නැහැ. ඒ හින්දා අපි එච්චර ලොකුවට ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒ ටික අපි මෙතනදී ignore කරනවා. The postage is written on the letter by the counter and it is given to the customer. එහෙනම් කස්ටමර්ට මේ සිස්ටම් එකෙන් දෙනවා postage එක ලියපු letter එක. letter with postage. letter එක මෙයාට හම්බ වෙනවා. එතකොට කස්ටමර්ට ඕනනම් පුළුවන් දැන් අපි කලිනුත් කතා කරේ මේ BM එකේදී නේද? කස්ටමර්ට ඕනනම් පුළුවන් letter එකට සල්ලි ගෙවන්න නැත්තම් මේක යවන්නේ නැහැ කියලා නිකන් ඉන්නත් පුළුවන්. එතකොට කස්ටමර් letter එකට සල්ලි ගෙවනවා නම් එයා යනවා stamp counter එකට. එතකොට ඒකත් මේ LRS system එකේ තව part එකක්. ඒකට ගිහිල්ලා මේ කස්ටමර් letter එකේ දැන් ලියලානේ තියෙන්නේ postage එක. ඒකයි amount එකයි දෙනවා මේකට. letter and amount. letter එකයි amount එකයි දෙනවා stamp count එකට. එතකොට ඒකත් මේ letter registration system එකේම එකක්. ඒකට දෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේගොල්ලෝ stamp for the postage and the letter are issued to the customer with any balance due to the stamp counter. එතකොට මේකෙන් අනිත් පැත්තට කස්ටමර්ට දෙනවා letter එක stamp and letter stamp and balance තියෙනවා නම් ඒකත් දෙනවා. මේ ඔක්කොම data system එකේ. දැන් කස්ටමර්ට මුද්දර අලවගෙන මේ process එක කස්ටමර්ගේ පැත්තෙන් කරන්න පුළුවන්. ඒව මොනවත් මේකේ පෙන්වන්න ඕනේ නැහැ. කරලා stamp අලවපු letter එක මෙතන අපි ලියමුකෝ sticks the stamp and letter. ඒක දෙනවා සිස්ටම් එකට registration වලට. registration process එකේදී ඒක අරගෙන ඒකට registered post කියන label එක අලවලා unique identification code එකක් අලවලා letter එක ඒගොල්ලෝ තියාගන්න එක ඇතුලේ වෙන එක. ඉවර වෙලා issues a receipt with sender and reception information with the date and the amount paid to the customer. The customer ට detailed report එකක් detailed receipt එකක් දෙනවා.
ඩීටේල් රිසිප්ට් එකක් කස්ටමර්ට දෙනවා. කන්ටෙක්ස් ඩයග්‍රෑම් එකකදී ප්‍රධාන වශයෙන් ඔන්න ඔය ටික තමයි බලන්න ඕන. එන්ටිටීස් එක්ක සිස්ටම් එක මොන විදිහටද ඩේටා කමියුනිකේට් කරගන්නේ, මොන විදිහටද රිලේෂන්ෂිප් හදාගෙන තියෙන්නේ කියන එක ඩිස්ක්‍රයිබ් කරා නම් ඇති.